හරි තරුෂ හරි. හරි කුමාරනේ හරි බලමු. හරි. අපි කතා කරන්නේ මේ D කුළුවේ මූල ද්‍රව්‍ය ගැන පොඩ්ඩක් අපි සටහන් කරමු. ලියන්න. ආවර්තාවගුවේ S හා P ගුණ වලට අතරමැදිව D ගුණුවේ මූලද්‍රව්‍ය පවතී. D ගුණුවේ මූලද්‍රව්‍ය පවතී. මෙම මූලද්‍රව්‍ය වල අවසාන ඉලෙක්ට්‍රෝනය D උපශක්ති මට්ටමට පිරමින් පවතී. D උපශක්ති මට්ටමට පිරමින් පවතී. ඒ අනුව හතර පහ 6 හා 7 යන ආවර්තවල D ගුණුවේ මූලද්‍රව්‍ය දැකිය හැක. මේ මූලද්‍රව්‍ය අතරින් D මූලද්‍රව්‍ය පිළිබඳව පමණක් මෙහිදී සලකා බලයි. මාතෘකාව ලියන 3D මූලද්‍රව්‍ය 3D මූලද්‍රව්‍ය නැත්නම් 3D මූලද්‍රව්‍ය කියලා ලියන්නකෝ. මම ගත්ත ආවර්තකයේ මූලද්‍රව්‍ය ටික මේ ස්කැන්ඩියම් විතර තියෙන ඉස්සරහට තියෙන මූලද්‍රව්‍ය ටික දැන් මේවා තියෙන මේ ඔහොමනේ තියෙන ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ඔය විතර මූලද්‍රව්‍ය තියෙන ළමයි. හරිද? මේ මූලද්‍රව්‍ය වලදී අපි දකිනවා මේවා ඉලෙක්ට්‍රෝන තියෙන විදිය. හරි. දැන් ස්කැන්ඩියම් කියන කෙනාගේ මූලද්‍රව්‍ය පිළිගන්නේ කොහොමද? සෝරි මේ පරමාණු ක්‍රමාංකය කොහොමද පිළිගන්නේ? ස්කැන්ඩියම් කියන කෙනා අපි දන්නවා මේ එයාගේ 21 තමයි අංකය. 21 තමයි යාගේ පරමාණු ක්‍රමාංකය ඔය 21. ඊට පස්සේ ඔහොම බැලුවොත් එහෙම ටයිටේනියම් කියන කෙනාගේ 22. හරි. ඊපස්සේ වැනේඩියම් 23. හරි. ඊපස්සේ ක්‍රෝමියම් 24. හරිද? මැංගනීස් ගත්තාම 25. ඒ විදිහට මේගොල්ලන්ගේ පිහිටුම ගත්තොත් එහෙම 25. යකඩවල 26 27 28 29 සිංක් වල 30. හරිද? ඔන්න ඔහොම තමයි හිතන්නේ මේ පරමාණුක ක්‍රමාංකය. හරි මම යටින් පොඩක් ගත්ත පරමාණු කොන්න විදිහට ටිකක් පල්ලහැට වෙන ගත්තා.
හරි ළමයි. අපිට කොනොන්සල ගමු ඔන්නම ගත්තා. හරිද? ඔන්නම තියෙන්නේ. දැන් මේ මූලද්‍රව්‍ය වල මේ පරමාණු ක්‍රමාංකය මෙහෙම ගන්න හේතුව දැන් මේ පරමාණු ක්‍රමාංකයත් එක්ක මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. දැන් ස්කැන්ඩියම් 21 නේ. 21 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ගන්න ගියාම අන්තිමටම ඉලෙක්ට්‍රෝන පෙරන විදිය ගත්තාම 21 කියන එක මේ 2 කියන එක ගන්න පුළුවන් මේ 4s2 කියලා. හරි. ඊට පස්සේ 1 කියන එක ගන්න පුළුවන් 3d1 කියලා. එතකොට වින්‍යාසය ලියනකොට එනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ ස්කැන්ඩියම්ට එනවා කොහොමද? එකක් තමයි 3d1 මම මේක ලියනවා දෙකෙන් එන්නේ 3d1 කියන එක 3d 1 ඊට පස්සේ දෙකෙන් එනවා 4s2 කියලා 4s2 4s2 නොහොම ඔය විදියට අපිට මේ හැම කෙනෙක්ගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මාරු කරලා ගන්න පුළුවන් හරිද ඔය විදියටම ගියොත් එහෙම අනිත් කෙනා ගාවට කවුද මේ ටයිටේනියම් ගාවට ටයිටේනියම් ගේ තියෙන්නේ කොහොමද ඒකෙත් මාරු කරාන් පස්සේ එනවා මෙන්න මේ විදියට මේ ඉලෙක්ට්‍රෝන දෙක 4s2 වෙනවා ඊට පස්සේ අනෙක් ඉලෙක්ට්‍රෝන දෙක 3d2 වෙනවා. ඔන්න ඔය විදිහට මාරු වීමක් සිදු වෙනවා. ඒ හින්දා අපිට මේ හැම කෙනෙක්ගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල පොඩ්ඩක් නිකන් මතක තියාගැනීමේ පහසු සඳහා එහෙම තාවක් දෙන්න පුළුවන්. 4s2. හරිද? ඔය විදිහට හැම කෙනෙක්ටම ඔහොම තාවක් තියෙනවා. හරිද? ඊළඟට ගත්තොත් එහෙම කවුද? වැනේඩියම්. වැනේඩියම් කියන කෙනාගේ 4s2 ආයෙ තියෙනවා 3d3. හරිද ළමයි? කොහොම තියෙනවා. හරි හරිද නොහොම රටාවක් අපිට දකින්න පුළුවන් මේක තුලදී මේ ඉලෙක්ට්‍රෝන පිරීමේ රටාව හරිද එතකොට ඒ අනුව වැනේඩියම් ගාවට වින්‍යාසය ගියාම 4s2 3d3 ක්‍රෝමියම් ගාවට සාමාන්‍ය මේ තින්දර ලියුවොත් එහෙම ලියන්නේ 4s2 3d4 කියලා ලියන්න වෙන්නේ හරි නමුත් එයාගේ අපිට තියෙන විශේෂ වින්‍යාසයක් තියෙන ක්‍රෝමියම්ගේ අපේ අර්ධ පිරීමක් සකස් කරන එයා 4s වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් d වලට යවලා 4s1 3d5 කියලා අර්ධ පිරීමක් ලබා ගන්නවා ක්‍රෝමියම් හරිද ඊට පස්සේ මැංගනීස්ගේ ළමයි ඔහොම එනවා 4s2 3d5 යකඩත් එහෙමයි 4s2 3d6 හරිද ඔය විදිහට තමයි ආවර්තවගේ තියෙන මේ ස්කැන්ඩියම් ටයිටේනියම් මේගොල්ලෝ යන්නේ නිකල් ගාවට ගියාම 4s2 3d8 වෙනවා කොපර් 4s2 3d9 ලිව්වට ඒක එහෙම තියෙන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවා 4s වලින් ඉලෙක්ට්‍රෝනයක් d වෙත සංක්‍රමණය වෙලා 4s1 3d10 කියලා ලබා ගන්න ඔය කොපර්ගේ වින්‍යාසය පූර්ණ පිරීමක් දක්වා වෙනස් වෙනවා හරිද එයා වෙනස් ඊට පස්සේ සිංක් ගත්තාම සිංක් 4s2 3d10 එක මේකේ තුනක් තියෙන මේක 30 කියලා ලියනකොට ඒක ගන්න බෑ නමුත් ඒක අර විදිහට තමයි D වල සම්පූර්ණයෙන් 10ම පිරිච්ච අවස්ථාවක් හරිද ඒ නිසා අපි එහෙම දකිනවා ඒක පොඩ්ඩක් නෝට් කර ගන්න ඕනේ ක්‍රෝමියම් කියන කෙනාගේ අපි දකින විශේෂිත අර්ධ පිරීම කොපර්ගේ විශේෂිත පූර්ණ පිරීම ඔන්න ඔය අපි වෙනම හඳුනා ගන්නවා ඉතින් ඒව තමයි සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේ රටාවල්දී අපි කතා කරන්නේ හරි අපි එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියාගෙන ඉමුද මේ ටික මේ මූලද්‍රව්‍ය 10 ලියන්නකො මේ විදිහට මම විදිහට ලියලා මේ විදිහට මාරු කරන්න ඊතල දාලා මාරු කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලබා ගන්න මම ක්‍රෝමියම් එකෙත් මාරු කරලා පෙන්නන්නම් ඔයගොල්ලෝ මේ අතර ලියා ගන්නකො ගොඩක් කාලේ යන නිසා මම ටක් ගාලා කියනවා හරිද මේ විදිහට සකස් කරගන්න වින්‍යාස ටික කොපර්ගෙත් අපි සකස් කරමු අලුතින්
හරිද මම ලියාගත්තද ප්‍රවීණ මේ ටික හරිද ලියාගත්තද වින්‍යාස හරි අනිත් පැත්ත ඉස්සරහට ලියාගත්තද මේ ටික සකස් කරද වින්‍යාස ටික ඔව් සර් හරි හොඳයි ඒතර විශේෂයෙන් අපි ක්‍රෝමියම් සහ මේ කොපර්ගේ ලියා ගන්න ඕනේ ක්‍රෝමියම් අර්ධ පිරිම D5 කොපර් පූර්ණ පිරිම D10 හරිද එහෙම දැනගන්න ඕනේ හරි ළමයි හරි ඊළඟට ඔයගොල්ලෝ අපි දැන් මේකෙදී ඔයගොල්ලෝ තේරුම් ගන්නවා මෙන්න මෙහෙම තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මේ හැම කෙනෙක්ගේම 4s පිරීලා 3D කියන අභ්‍යන්තර උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතින්නේ. නමුත් මේ ක්‍රෝමියම් වගේ වෙයි 4s1 තිබුණාට එහෙම තමයි රටාව වෙනස් වෙන්නේ. ඒක අවුෆ් බව වෙන පටහැනි වෙන අවස්ථාවක් කියලා කිව්වනේ. ඒ හින්දා එහෙම වෙන්නේ නැත්නම් කොපර් සහ ක්‍රෝමියම් එහෙම වෙන්න ඕනේ. හරි කොහොම හරි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන දැන් දන්නවා. ඒ හින්දා අවබෝධයක් තියෙනවා. ඉතින් මෙතනින් තව දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ වෙයි අපි D උපශක්ති මට්ටම බැලුවොත් එහෙම D උපශක්ති මට්ටමේ D1 D2 D3 D4 D5 දක්වා තියෙන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන කියන්නේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන අවස්ථාවක් ආක්ෂික හැම එකම ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙනවා D1 වලදී D2 D3 D4 D5 කියන එකේ එක බැගින් තියෙනවා D6 වෙනකොට කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට වෙන පටන් ගන්න නිසා යුග්ම වීම පටන් ගන්නවා යුග්ම වෙනකොට මේ වියුග්ම ගානේ අඩු වෙනවා Fe වලදී වියුග්ම එකක් අඩු වෙන කෙන වියුග්ම හතරක් තියෙන්නේ කොබෝල්ට් වියුග්ම තවයක් අඩු වෙන වියුග්ම තුනයි තියෙන ඔක්කොම නිකල්ගේ වියුග්ම දෙකයි තියෙන්නේ කොපර් වෙද්දි වියුග්ම එකක්වත් නැහැ සිංක් වියුග්ම එකක්වත් නැහැ වියුග්ම ගාන එන්න අඩු වෙනවා ඒ නිසා එහෙම ලක්ෂණකුත් අපි දකිනවා ඉලෙක්ට්‍රෝන මුලින්ම යුග්ම වීම අන්තිම ඒවා අපි දකිනවා මුල් ඒවා තියෙන්නේ වියුග්ම අවස්ථාව තමයි ඉලෙක්ට්‍රෝන ඒ නිසා අපි D කාක්ෂික වල එහෙමත් අපි දකිනවා මේකෙදී හරි එහෙම ගුණ තමයි කියන් තියෙන්නේ ඉතින් මේ මූලද්‍රව්‍ය වල ළමයි අපි ආන්තරික සහ ආන්තරික නෝන කියලා වෙන් කරන අපි ඒකත් පොඩ්ඩක් සාකච්ඡා කරලා මිමු හරි ඊට පස්සේ ලියන්න පොඩි අනුමාත්‍රකාව ආන්තරික මූලද්‍රව්‍ය අපි කතා කළා මිමුකෝ හරි ආන්තරික මූලද්‍රව්‍ය ලියන්න ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ හරි ළමයි අපි ලිව්වේ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ මුලින් නන්දව කියන්නේ මුල මොකද්ද මම කිව්වේ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස අහුන්නේ නැද්ද අපි මේ කාටවත් අහුන්නද වීඩියෝ එකේ ඉවරා වගේ තිබ්බා මේ හරිද ඒක අංජුනිත් එහෙමද අංජුනි මොකද්ද මුල මං කිව්වේ ඇහුන්නේ නැහැ සර් ඇහුණෙම නෑනේ හරි අපි මෙහෙමයි කරේ අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඊට පස්සේ ඒක යටින් ලියන කිව්ව මාතෘකාව ආන්තරික මූලද්‍රව්‍ය අනුමාතෘකාව පොඩියට ඒක ලියාගත්තද ළමයි ප්‍රවීණා හරි එහෙනම් ආන්තරික මූලද්‍රව්‍ය ඒ අර්ථ ලියන්න ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ අසම්පූර්ණ D උපශක්ති මට්ටමක් සහිත අසම්පූර්ණ D උපශක්ති මට්ටමක් සහිත අසම්පූර්ණ D උපශක්ති මට්ටමක් සහිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පවතින ඉලෙක්ට්‍රෝන වින්‍යාස පවතින මූලද්‍රව්‍ය හෝ අයන පවතින ප්‍රභේදවලට වේ ප්‍රභේදවලට වේ
ප්‍රභේදවලට වේ. 3D ආවර්තයේ 3D ආවර්තයේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා පරීක්ෂා කළ විට ස්කැන්ඩියම් සිට සිංක් දක්වා පරීක්ෂා කළ විට 29 කොපර් පරමාණුවට අසම්පූර්ණ ඩී උපශක්ති මට්ටමක් නොමැති වුවද කොපර් මගින් සාධන ස්ථායී කොපර් 2+ අයනයේදී එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 4s0 3d9 දක්වා වෙනස් වේ. 4s0 3d9 දක්වා වෙනස් වේ. එය අසම්පූර්ණ ඩී උපශක්ති මට්ටමක් නිසා කොපර් මූලද්‍රව්‍ය නැත්නම් කොපර් ආන්තරික මූලද්‍රව්‍යයක් ලෙස සැලකයි. හරි කොපර් එක ගත්තාම ළමයි මේ බලන්නකො Cu 3d10 4s1 තියෙන්නේ. මෙතනදී අපි ගත්තොත් එහෙම කොපර්ගේ D වල ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ. හරි අපිට ඇත්තම 4s ඉලෙක්ට්‍රෝන වැඩකුත් නැහැ. මොකද මේ අපි බලන්න මේක මෙන්න මේක සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන තියෙන. ඒ කියන්නේ වියුක්ම නැහැ. හරි වියුක්ම ඉලෙක්ට්‍රෝන මත මෙන්න මේකේ වියුක්ම නැහැ. හොඳේ වියුක්ම නැහැ. හැබැයි අපි ගත්තොත් එimhe කොපර් හදන කොපර් ධන දෙක අයනයක්. කොපර් 2+ වෙනකොට ආගම්ගේ වින්‍යාසය ඇවිල්ලා මේක 3d9 4s0 වෙනවා. එහෙම වුණාන් පස්සේ මේ වගේ 1 2 3 4 5 6 7 8 9 කොහොම වෙනවා. හරි 4s0 හරි මේක වියුක්ම තියෙනවා. හරිද වියුක්ම තියෙනවා. ඒ හින්දා අපි මේ කොපරව සලකනවා ආන්තරික මූලද්‍රව්‍යයක් විදියට. හරි එම නිසා අපි සලකනවා මෙන්න මේ හේතු නිසා කොපර් ආන්තරික වේ. ඔක තමයි කොපර් හැටි මෙටි ලියා ගන්න. හරි කොපර්ගේ වින්‍යාසය ඔක තමයි තියෙන්නේ. මේ ටික පොඩි එක දිගට ලියා ගන්න කොපර්. හරි
හලම මේ ලියත් ඊට පස්සේ බලමු ඊට පස්සේ යටින් ලියන වෙන පළ ලියන නමුත් සිංක් සැලකූ විට එහි මූලද්‍රව්‍ය අවස්ථාවේ හා එකම ස්ථායි අයනය වන සිංක් 2+ වලද D10 පිරුණු වින්‍යාසයක් පවතී. මේ හේතුව නිසා සිංක් ආන්තරික මූලද්‍රව්‍යයක් ලෙස නොසලකයි. හරි සිංක් ආන්තරික මූලද්‍රව්‍යයක් ලෙස නොසලකයි. එනම් 3D ආවර්තයේ සිංක් හැරුණට අනෙක් මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. හරි මේ කොටස ලියන්න කලින් වගේ සිංක් වල මේ කොටස ලියන්න. හරි ඔයගොල්ලෝ ඒක ලියාගත්ත කියලා හිතනවා. හරි. අපි දැන් ওই D ගුණයේ මූලද්‍රව්‍ය පොඩක් බැලුවොත් එහෙම D ගුණයේ මූලද්‍රව්‍ය ගුණ මේ සලකලා බලද්දී අපි මේ විදිහේ මේ ගුණ සංසන්දනයක් කරන මූලද්‍රව්‍ය වල. හරි. මාතෘකාව ලියන්න. මාතෘකාව 3D මූලද්‍රව්‍ය වල ගුණ සංසන්දනය කිරීම. 3D මූලද්‍රව්‍ය වල ගුණ සංසන්දනය කිරීම.
හරිද 3D මූලද්‍රව්‍ය ගුණ සංසන්දනය කිරීම තුනඩි මූලවල ගුණ අපි සංසන්දනය කරනකොට අපි මුලින්ම මෙවයි මේ අර පරමාණුක අරය ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය ඊට පස්සේ තව තියෙන මෙවයි තියෙන ඔක්සිකරණාංක ඔය වගේ ගුණ අපි පරීක්ෂා කරොත් අපිට අනිත් ගුණ වලට සාපේක්ෂව වෙනස්කම් දකින්න පුළුවන් මේවයි. හරිද? අපි යන්නේ වෙනස්කම් තමයි ඊට පස්සේ හදාරන්න හදන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් පරමාණු කාර්යය. සාමාන්‍ය මේ D ගුණයේ මූලවල පරමාණු කාර්යය අනෙක් පරමාණු වල වගේ නෙවෙයි. අනෙක් මූල වල වගේ නෙවෙයි. මේ බලන්නකෝ. දැන් මම එකක් ඔයාලට ෂෙයා කරන පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. මෙන්න මේ කොටස. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ මේ මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම තියෙන විදිය. නේ ළමයි. මේ මූලද්‍රව්‍ය තියෙන විදිය ගත්තොත් එහෙම දැන් මේ අපි කතා කරන්නේ D ගුණයේ මූලද්‍රව්‍යනේ. ඒතකොට D ගුණයේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව මේ අනෙක් මූලවල ගුණ ගත්තොත් එහෙම ලොකු වෙනසක් තියෙනවා. මේ බලන්න මම ස්කැන්ඩියම් ගේ ඉඳලා ගන්නවා පොඩක් ලක්ෂණ ටික කතා කරන නිසා ඔන්න ඉස්සරහට තියෙන මේ සිං දක්වා මූල ටික ගන්න. ඔන්න ඔය ඉන්නේ. හරි ඔන්න ඔය තමයි අපි කතා කරන බලාපොරොත්තු මූලද්‍රව්‍ය ටික. දැන් මේ පොඩක් බලන්න. අනෙක් පරමාණුට සාපේක්ෂව පරමාණු කාර්යය කොහොමද කියලා. බලන්නකෝ එහෙම දකින්න පුළුවන් යම් රටාවක්. දැන් ඔයගොල්ලෝ ඊට කලින් ආවර්තය ගත්තොත් එහෙම තුන්වන ආවර්තය ගත්තොත් එහෙම තුන්වන ආවර්තය පොඩක් බලන්න තුන්වන ආවර්තය හොඳට පැහැදිලි කරන්න තියෙන විදිය. මේ කෙලවරකට සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන්. ඒවේ අරය අඩු වෙන දකින්න පුළුවන්. ඊට කලින් ආවර්තෙත් පැහැදිලිව අරය අඩු වෙන දකින්න පුළුවන් අපිට. ඔහොම ගානට පිළිවෙලට අඩු වෙනවා. නමුත් මෙන්න මේ ටිකේ මෙන්න මේ ඉන්න මූලද්‍රව්‍ය වල අපි දකින මේ ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයන්, කොබල්ට්, නිකල්, කොපර් සහ සිංක් මේ මූලද්‍රව්‍ය වල අරයන් ළමයි එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒ කියන්නේ ගානට ක්‍රමානුකූලව අඩු වෙනවා කියලා කියන්න බෑ. ක්‍රමානුකූලව වැඩි වෙනවා කියන්න බෑ. බොහෝ දුරට සමාන වගේ තියෙනවා. බැලුවෙන් තමයි පේන්නේ. ඒ නිසා මේ D ගුණුවේ මූලවල තියෙන ලක්ෂණ තමයි මේ අරය එහෙම රටාවකට අඩු වෙන්නේ නැහැ. හරි පිළිවෙලට ලස්සනට අඩු වෙන්නේ නැහැ. ඒක අපි දකින ගුණයක්. හරිද? ඒක තමයි මේ විශේෂයෙන් දකින්න පුළුවන්. ඒ නිසා මේ හැම මූලද්‍රව්‍යයක්ම පරමාණුකාරය බොහෝ දුරට ආසන්නව සමානග්‍රහව පවත්ව ගන්නවා. ඒක විශේෂ ගුණයක් වෙන අනෙක් ආවර්තවලට සාපේක්ෂව ගත්තන් පස්සේ. ඉතින් ඒක බලපාන අවස්ථා ගොඩක් තියෙනවා. මේ අරය එහෙම වුණෙන් පස්සේ තව ගොඩක් කරුණු වලට හේතු වෙනවා ළමයි. ඔයගොල්ලෝ දන්නවා ඉලක්කන ඉවත් කරන්න ගියත් ප්‍රශ්නයක් අරය සමාන වෙනන් පස්සේ. ඒ හින්දා ඒ වගේ ලක්ෂණ වල සමානතාවයක් දකින්න පුළුවන් අනෙක් ගුණ වලත්. අපි බලමු මේක. හරි? එහෙම. ඉතින් ඔයක ගුණයක්. ඊට පස්සේ තව මේගොල්ලන්ගේ විද්‍යුත් ඍණතාවය ගත්තත් බොහෝ දුරට සමාන අගය නැත්නම් නියත අගයන් දකින්න පුළුවන් අපිට ඒ වෙත් දකින්න පුළුවන්. හරි? මම මෙන්න තව එකක් පොඩ්ඩක් ඔයගලන්ට ෂෙයා කරනවා. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ මෙන්න මේ කොටස බලන්න හොඳට. හරි? මෙන්න මූලද්‍රව්‍ය ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයන්, කොබල්ට්, නිකල්, කොපර්, සිංක්. එතකොට මේකෙදි ස්කැන්ඩියම් වල විද්‍යුත් ඍණතාවය හොඳට බලන්න. ස්කැන්ඩියම්ගේ විද්‍යුත් ඍණතාවය 1.3යි. හරි? ඊට පස්සේ ටයිටේනියම් වල 1.5යි. වැනේඩියම් 1.6යි. ඊට පස්සේ අපි ගත්තොත් ක්‍රෝමියම් එයත් 1.6යි. මැංගනීස් නැවත අඩු වෙන 1.5යි. යකඩ 1.9යි. ඊට පස්සේ ටික කොබල්ට්, නිකල්, කොපර් හැමෝම 1.9යි. ආයි සිංක් අඩු වෙලා 1.9යි. ඕක ඇඳුත් එහෙම ප්‍රසාරයක් ඔය ක්‍රමානුකූල රටාවක් ලැබෙන්නේ නැහැ. ඒ නේද පේනවා විද්‍යුත් ඍණතාවෙත් බොහොම ක්‍රමානුකූල රටාවක් නැහැ මේකේ. පරමාණු කාර්යය බලන්නකෝ 162 147 134 128 127 ඔහොම 126 125 ඔහොම යනවා. හරි සමහර ඒවා අරයන් සමාන වගේ වෙන බලන්න මෙන්න මේ 128 126 ආයේ 126 ඉන්නවා. මේ බලන්න 25 120 ඔහොම ඉන්නවා. ආයේ 28 ඔහොම. මුලේ කියන ස්කැන්ඩියම් වැඩි ඊට පස්සේ කෙලවර කියන අඩු 137 ඔහොම වෙලා දිනවා. සහ සංයෝජනය බලන්න ඒකත් එහෙම දෙනවා. 144යි ඊට පස්සේ 132යි එහෙම අපිට දෙනවා මේ බන්ධනවලදී අරගෙන. අයනිකාරයන් ගත්තාම 193 ඒවත් ඒ වගේ තමයි ළමයි. ඒ නිසා ඔන්න ඕකේ ක්‍රමානුකූලව කැපි වෙන රටාවක් නැහැ කියලා අපිට පේනවා. ඒවා ලක්ෂණ ගත්තන් පස්සේ අපි ඕක ගැන පොඩ්ඩක් සලකලා බලමු. හරි? ලියන්නකො පොඩ්ඩක් මම කියන එක. කරුණු වශයෙන් ලියමු. ලියන්න. D ගොණුවේ මූලද්‍රව්‍ය සැලකුව විට D ගොණුවේ මූලද්‍රව්‍ය සැලකුව විට ආවර්තය ඔස්සේ ඉදිරියට
ආවර්ත ඔස්සේ ඉදිරියට ආවර්ත ඔස්සේ ඉදිරියට පරමාණුක අරය ක්‍රමානුකූල විචලනයක් දක්වයි. ක්‍රමානුකූල විචලනයක් දක්වයි. ඒ නිසා මෙම මූලද්‍රව්‍ය වල විද්‍යුතතාවයද මූලද්‍රව්‍ය විද්‍යුතතාවයද කැපී පෙනෙන වෙනස්කම් දක්වයි. කැපී පෙනෙන වෙනස්කම් දක්වයි. හරි කැපී පෙනෙන වෙනස්කම් දක්වයි. නමුත් මේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංක කමා තාපාංක යන ලක්ෂණ S ගුණයට සාපේක්ෂව ඉහළ අගයන් ගනී. හරි ඉහළ අගයන් ගනී. ඊට පස්සේ පොඩක් අඳගමු මේ මම විස්තරට මම පොඩ්ඩක් දෙන්න ඕගොල්ලන්ට පොඩ්ඩක් එක ෂෙයා කරනවා පොඩ්ඩක් බලන්න.